හරි. දැන් හරි. හොඳයි. ඒතර මේ අපේ දෙවෙනි කොටසේ පොඩි කොටස් ටිකක් ඔය කොඩින් එකේ අඩු වෙනවා. කමක් නැහැ බලමු. ඒ කියන්නේ මට අද ගොඩක් දරුවෝ යෝජනා කරා ඔයට සිල්කන්න යන්න තියෙනවා. ඔය කිසිම දෙයකට මගෙන් බාධාවක් නොවෙන්නයි පුතේ. මොකද මේක තව සත්කාරයක් විතරයි සර් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේකේ කිසිම ටියුෂන් අරමුණක් වෙන මගේ ප්‍රචාරක අරමුණක් නැහැ. මේ පන්තියේ කිරීමේ අරමුණ දැන් ඔයාට මේ වෙනකොට බිඳ වැටිච්ච. ඔයාගෙන් ඉවත් වෙච්ච අධ්‍යාපන කටයුතු වලදී ඔබට සහායක් දෙන්න විතරයි. ඉතින් මෙතන කරගාටු දැන් මගේ උපකාරක පන්ති වල ළමයි ටිකම ආවත් මේ ලින්ක් එකට ලොග් වෙන්න බෑ. උපකාරක පන්ති ළමයි ටිකයි ඒ වගේම මම සාමාන්‍ය මගේ පාසලේ දරුවෝ දන්නවා. මෙතන මේ දෙයක් නෑ. මම සාමාන්‍ය පාසලේ මගේ පන්ති වල ටියුෂන් එකක් නෑ. මම ගන්න ළමයි. ඉතින් ඒගොල්ලන්ටත් මම ආරාධනා කරා මෙතනදී. මොකද මම ටියුෂන් එකෙත් කරන්නේ මේ දෙයමයි, ඉස්කෝලේ කරන්නේ මේ දෙයමයි. ඉඳ ආණ්ඩුවේ මට පඩියක් ගෙවනවා ඉස්කෝලේ උගන්න. ඉතින් මම කිසි විදිහකට ඉස්කෝලේ මම උගන්න පන්ති කියලාමයි මගේ ටියුෂන් වලට අරගෙන නැහැ. ඒක ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ මෙතන තියෙන්නේ ටියුෂන් අරමුණකින් නෙවෙයි. සේවයක් විදිහට. ඉතින් එතනදී නේද මේ ලින්ක් එකම අදි වෙනවා. උගන් ටියුෂන් පන්ති දිගේ ළමයි ටික ඔක්කොම ආවා. විවිධ හේතු නින්දා ඒගොල්ලෝ සම්බන්ධ වෙන්න බැරි වුණාට මගේ යුතුයකමක් විදිහට මම මොකද කරන්නේ? රෙකෝඩ් එකක් දෙන්න බලාපොරොත්තු වෙන හැබැයි මේ ඉන්නේ මේ Zoom link එකේ හින්දා මේ වේක හින්දා රෙකෝඩ් එක පුංචි ගැටලු වෙනවා. හරි. දැන් කමන්නේ පොඩි පොඩි ගැටලු ටික අපි යන් මේ බලන්න මෙම ජීවීන්ගේ සෛලයේ තුන ජීව ලක්ෂණ ලිව්වා. කියන්න මොනවද මේ ජීව ලක්ෂණ ටික අපි 6ක් ලිව්වනේ කියන්න බං ලියපු 6. ලියපු 6 මට කියන්න. කතා කරන්න. ලියපු ජීවීන්ගේ ලාක්ෂණිකයන් 6. අපි දන්නවා සෛලීය සංවිධානයේ හැරෙන්න අනෙක් සියලුම ලක්ෂණ අපට ලියත හැකියි. මොනවද? වර්ධනය, ප්‍රජනනය, බහිස්රාවය, ශ්වසනය, උද්දීප්තාවා සමායෝජනය. මේගොල්ලෝ හොඳට දැන් අපිට ප්‍රශ්නයක් මේගොල්ලෝ උද්දීප්තාව ලැබිට මොනවාස් අපිට පුළුවන් පුතේ අන්වීක්ෂයෙන් බලන්න. සාමාන්‍යයෙන් නයිට්‍රජනීය අපද්‍රව්‍ය බහුල තැනක වතුර ටිකක් නැත්නම් පිටුරු ටිකක් පල් කරපු වතුර ටිකක් අරගෙන අන්වීක්ෂයෙන් බැලුවොත් අපිට හොඳට ක්ලැමිඩ මොනාස් පේනවා. අපි ටෝච් එකක් අරන් එක පැත්තට තදින් ආලෝක තීව්‍ර ආලෝකයේ දුන්නොත් ස්ලයිඩ් එකේ පැත්තකට ක්ලැමිඩ මොනාස් එතනින් අයින් වෙලා යනවා. ඒ කියන්නේ යාට පුළුවන් උද්දීප්තාවයේ ප්‍රචාර දක්වන්න හැකියාව තියෙනවා. ඊගාටේ බලන ස්ලයිඩ් එකේ පැත්තට ලුණු බිද්දුවක් දැම්මොත් එතනින් එයා අයින් වෙනවා. ඒකට අපිට පේනවා එයා උද්දීප්තාවයේ වේ. පැහැදිලි සුත්‍ර ජීවි උද්දීප්තාවය සමායෝජනය අපිට කියන්න බෑ. ඔය අතර සම්බන්ධතාවයක් නැහැ. එහෙනම් ඔන්න අපිට පුළුවන් බහිස්රාවයේ පුළුවන්, චලනයේ පුළුවන්, උද්දීප්තාවයේ පුළුවන්, ප්‍රජනනයේ පුළුවන්. මේගොල්ලෝ ප්‍රජනනය කරනවා. තව මොකක්ද අපිට කියන්නේ? අපි කිව්වා කියපු ජීවි ලක්ෂණ අපිට කියන්න බැරි සෛලීය සංවිධානයයි සමායෝජනයයි අනෙක් සියලුම ජීව ලක්ෂණ ටික මෙතන ලියාගෙන යන්න. right මේ බලන්න අපි යන් ඉක්මනට ඊළඟ කාරණයට. එහෙමනම් ඔයා අපි කතා කරේ ඒකසෛලික ජීවීන්. මට කියන්න පුතා ඉක්මනට බහුසෛලික ජීවියෙක් කියන්නේ කවුද? බහුසෛලික ජීවි. අපි දන්නවා පුතේ සාමාන්‍ය බහුසෛලික ජීවියෙක් කියන්නේ සෛල ගොඩකින් සමන්විත කෙනෙක්. තනි සෛලයක් කෙනා නෙමෙයි. ඒකසෛලිකයා උනේ. සෛල ගොඩකින් සමන්විතයි නම් එයා බහුසෛලික. දැන් ඔයාලට පේනවා මේ තියෙන සෛල ගොඩකින් සමන්විත ජීවී කොටසක්. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ මොකක් වෙන්නේ? එතන නිකන් හිතන විදිහට. මේ සාක පත්‍රයක මේ තුනී කොටසක්, තා චූටි කොටසක් කරන් අන්වීක්ෂයේ අධිබලයෙන් විශාල කරලා බැලුවොත් පේනවා. දැන් ඔයාට මේක තනි ව්‍යුහයක් මේ පත්‍රයේ මේ චූටි කොටස මේ රවුන්ඩ් මේ චූටි කොටසක් කරන් බලලා දෙන්න. ඔයාට පේනවා මේක තුල විශාල සෛල ප්‍රමාණයක්. සෛල ප්‍රමාණය අති විශාලයි. මේ හැම එකක්ම සෛල වර්ග කීපයක්. මේක જાතියක්, මේක જાතියක්, මේ තව જાතියක්. මෙන්න මේ යටපැත්තේ තියෙන පුංචි සිදුරු වගේක්, ඉවර වගේ. මේ සාක පත්‍රයේ යටපැත්තේ තියෙන සිදුරු වලට අපි නමක් කියනවා. මොකද පුතා කියන්නේ? පූටිකස්. පූටිකාව. මේ පූටිකාව දෙපැත්තේ තියෙන මේ සෛල වලට තියෙන පාලක
මෙන්න පාලක මේ ශාක පත්‍රයක් කියන්නේ එතකොට අපි දන්නවා මේ බහුසෛලික ජීවියෙක්ගේ මේ අපිට පේනවා මේ පුටිකාවේ මම ඒක ගැන ඉතිරි කතා කරන්නම් මේ බහුසෛලික ජීවීන්ගේ දේහ ස්වභාවය ගත්තොත් අපිට පේනවා. අපි අන්ඩෝනේ බහුසෛලික ජීවියාගේ ආරම්භය. මේ කතා කරන බහුසෛලික ජීවියාගේ දේ ආරම්භය ගැන මම කියන්න හදා. බහුසෛලික ජීවියෙක් අපි ගත්තොත් අපි ආරම්භනේ කොහොමද පුතේ? අපි දන්නවා මවගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ මාතෘ සෛල වලින් පිට වෙනවා ඩිම්බය. අපි නම් මේ සෞඛ්‍යෙට ඉගෙන ගන්නවා. 10 විද්‍යාවටත් ඉගෙන ගන්නවා. ඔය ඩිම්බය එහෙමනම් ඊට පස්සේ පියාගේ ප්‍රජනක පත්තියේ සුක්‍ර සෛල වලින් නිෂ්පාදන සුක්‍රාණු. ඔය ස්කිලියක් වගේ විසක්සා වර්ගයක් තියෙන සුක්‍රාණු සාමාන්‍ය පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් නිපදවන සුක්‍රාණු වල 1 මිලිලීටරයක මේ සුක්‍රාණු මිලියන 60ක් 120ක් මිලියන පුරුෂ ප්‍රජනක නිපදවන එක සුක්‍රාණු මිලිලීටරයක් 1 මිලිලීටරයක මේ මිලියන 60ක් 120ක් මිලියන 60ක් 120ක් කරන් ඒ ප්‍රමාණය අර ප්‍රජනක පද්ධතිය හරහා ගිහිල්ලා පැලෝපිය නාලයට ඇතුල් වුණාම මෙන්න මේ ඩිම්බයත් එක්ක ගැටුණොත් මෙන්න මේ ඩිම්බයත් එක්ක ගැටුණොත් අපි දන්නවා මොකද වෙන්නේ මේ සුක්‍රාණු ඩිම්බයකට සම්බන්ධ වුණාට පස්සේ මේ ඩිම්බය නම් මේ සුක්‍රාණු මේ දෙන්නම ඒක සෛල මේ දෙක ගැටුණාට පස්සේ හැදෙනවා තනි සෛලය. ඔය හැදෙන තනි සෛලයට අපි නමක් දෙනවා. මොකද පුතා හැදෙන තනි සෛලයට කියන්නේ? මේ තනි සෛලයට අපි කියනවා මොකක්ද ඒකට කියන නම? මේ තනි සෛලයට කියන නම යුක්තාණු. යුක්තාණු. මේ තනි සෛලේ මිලිග්‍රෑම් ප්‍රමාණයක් තියෙනවා. මිලිග්‍රෑම් ප්‍රමාණය ඉතා තුනේ සෛලය. මේ තනි සෛලය ඊට පස්සේ පුතා මොකද වෙන්නේ? බෙදෙන්න එක. මේ සෛලේ දිවිලා වෙන සෛල මුලා වඩ මේ සෛල රාශියක් අද මේ කියන්නේ ඩිම්බේ සුක්‍රාණුවයි යුක්තාණුව සෛල සමූහයක් දැන් අන්තිමට මොකද වෙන්නේ? බහුසෛලික ජීවියා නිර්මාණය. එතකොට අපි බහුසෛලික කියලා කෑ ගැහුවට අපේ ආරම්භය වෙත් කොතන තනේ සෛල. මේ ඒක සෛලයේ සංවිධානය තමයි මේ සෛලයේ සංවිධානයේ පටකයක් හැදෙනවා. පටකයේ අවයවයක් මානව අවයවයේ පද්ධති වල මේ පද්ධතියෙන් ජීවියා නිර්මාණය වේ කියන මුලින් කියපු කතාවට අපි right මේ බලන්න අපි එහෙමනම් නැවතත් ටියුට් එකට ගියොත් මෙන්න මෙතනද ඔය ගැන මම ඔයත් එක්ක මෙන්න මෙහෙම කියන මේ බලන්න මෙන්න මෙතන තියෙනවා පුතේ අපිට බහුසෛලික ජීවීන් සැලකීමේදී ඔවුන්ගේ නිර්මාණය ආරම්භ වන්නේ ඒකසෛලික සුක්‍රාණුව සහ ඩිම්බේ සංසේචනය. ඒතර මේ සුක්‍රාණුවයි ඩිම්බයයි එකතුල වෙන යුක්තාණු විභාජනයේ කලලෙන් බහුසෛලික ජීවියා නිර්මාණය මේ බලන්න. මෙම සංසේචන ක්‍රියාවලියෙන් පසු ඇතිවන සුක්‍රාණුවේ සෛල සමා වෙන්න පුතා මෙන්න මේක හදාගන්න ලොකු මුද්‍රණ දෝෂයක් තියෙනවා. ඒ බලන්න ඔයාලට කියනවා මෙම සංසේචන පසු ඇතිවන සුක්‍රාණුවේ නෙවෙයි මොකද වචනේ වෙන්න ඕනේ මෙතන? යුක්තාණු. යුක්තාණු මෙන්න මේක හදාගන්න යුක්තාණු කියලා මම. සුක්‍රාණුවේ යුක්තාණු. වචනේ යුක්තා. ඒක අනිවාර්යයෙන් හදාගන්න. යුක්තාණු. right. මේ බලන්න පුතේ කියනවා විවිධ සෛල වර්ග වලින් සමන්විත බහුසෛලික ජීවියෙක් නිර්මාණය වේ. බහුසෛලික ජීවීන් සෛල වර්ග වලින් ඉටුවන ක්‍රියාවන් විවිධ වේ. දැන් මේ බහුසෛලික ජීවීන් වල ක්‍රියාවන්ට මේ තියෙන ශාක දේහයක තියෙන සෛල ටික. අපි බලමු මුලින් අපි කතා කරා ශාක දේහයේ මේ එක් එක් කොටස් වල අපිට පේනවා මලක් ගත්තොත් මලේ පරාග සෛල තියෙනවා. ඊගාවට මලක ඩිම්බ සෛලක් තියෙනවා. ඒක ප්‍රජනක සෛල කියලා කියනවා. මේ පත්‍රය අපි අන්වීක්ෂයෙන් බැලුවට පස්සේ පේන කොටස් ටික මේ තියෙනවා. මේ බලමු. අපි ඒක නැවත බැලුවොත් අපිට පේනවා මෙන්න මේ විදිහට මේ ශාක පත්‍රයේ අන්වීක්ෂයෙන් බැලුවම පිට එක විදිහයි.
මේ බලන්න. අපිට මෙන්න මේ විදිහට නේ. අපි දකිනවා සාමාන්‍ය පුතේ මෙන්න මේවට අපි කියනවා අපිචර්ම. මේ පත්‍රේ උඩයි යටයි තියෙන මෙන්නේ අපිචර්ම සයිඩ්. මේවට කියන්නම් මොකද්ද? උඩ තියෙන උඩු අපිචර්මේ යට තියෙන යටි අපිචර්ම. නිකන් මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ ඔයාලට පේනවා මේ දිග සෛල වගේක් තියෙන්නේ. මෙන්න මේ දිග සෛල වලට කියනවා ඉනි මුදුස්තර සෛල නැත්නම් ඉනි සෛල කියලා කියනවා. හරිම වචනේ ඉනි මුදුස්තර අපි වයිත ඉනි සෛල. ඊට පස්සේ ඔයාලට පේනවා මේ තව ඉනි මුදුස්තරයට යටින් සෛල වගේක් තමයි මේ ගෝලාකාර. හැබැයි ඒ සෛල අතර හිඩැස් ගොඩකුත් තියෙනවා. විවර සහිත සෛල. ඒ හින්දා මේවට සවිවර සෛල කියනවා. එතකොට මෙන්න උඩු අපිචර්මය ඉනි මුදුස්තර සයිවර මුදුස්තර මේදී යටි අපිචර්ම. මේ දෙකට අපිචර්ම කිව්වට කමන්නේ උඩ එක උඩු අපිචර්මයේ යටදී යටි. මේවට කියනවා මේ මොකද්ද මේ පාට එකක් ගිහින් තියෙන දේ දුන්නක් වගේ. මේ තමයි පුතේ පත්‍රයේ මෙන්න මේ ටික මේ දින මැද දින මොකක්ද ඒ පත්‍ර නාරටි. ඔය පත්‍ර නාරටියක තියෙන පුතේ සාකේට මුලෙන් උරා ගන්නා ජලයේ ගේන කොටසක් තියෙන සෛලමකි. ඊකට පත්‍රයේ නිපදවන ආහාර ටික ග්ලූකෝස් ටිකෙන් නාලයක් න ෆ්ලෝයම. මේ තියෙන්නේ සෛලමයි ෆ්ලෝයමයි දෙක තමයි. මේකේ නිල් පාටින් මේ සෛලම් මේ ෆ්ලෝයම තියෙනවා. ඒක සාමාන්‍ය නාන සෛලම් වලට සාක පත්‍රයක් බැලුම අපට ওই කොටස් ටික පේනවා. ඊගාට යට තියෙනවා මෙන්න මේ කූටිකාව දෙපැත්තේ පාලක සෛල. දැන් මේවන සාකවල අපි කියන්නේ පරාගව බිම්බ ගත්තොත් ප්‍රජනක සෛල. ඒවා ප්‍රජනනය කරනවා. දැන් ඔන්න ඊටු මේ අපි කතානේ බහුසෛලික ජීවියාගේ දේ සෛල ගැන. දැන් මේ පත්‍රයේ උඩු අපිචර්මයේ තියෙනවනේ. ඔයාට හිතෙනවද මේ පත්‍රයේ මේ තියෙන උඩු අපිචර්මයයි මේක යටපැත්තේ මේ යටි අපිචර්මයයි සාක පත්‍රයේ තිබුණ සුවිශේෂ කාර්යය මොකක්ද? දැන් අපි කියනවානේ අපට ආරක්ෂකයෙක් ඉන්නවා ආරක්ෂකයා කරන කාර්යය. ඉතින් අපි පොදුවරුන්ගේ ආරක්ෂකයෝ ගෙවෙන කාර්යය ගැන කියන්න ඕනේ නේද? හරි. දැන් අපි කතා කරේ එතනනේ. එහෙනම් මට කියන්නකො ඉක්මනට මෙන්න මෙතන මේ උඩු අපිචර්මයක් තියෙනවා යටි අපිචර්මයක් තියෙනවනේ. මේ දෙකෙන් ඉටුවන කාර්යය මොකද්ද පුතා? මට ඉක්මනට කියන්න. මේ දෙකේ ඉටුවන කාර්යය. අපි දන්නවා දැන් ඔයාගේ පොතේ පිට කවරෙන් වෙන කාර්යය මොකද්ද? අච්චු පොතේ පිට කවරෙන් හරි ටියුට් එකේ පිට කවරෙන් හරි පොත ආරක්ෂා වෙනවා නැවෙන්න පිළිගන්න. ටියුට් එකේ පිට කවරෙන් නම් සගේ ප්‍රචාරය නේද? ඒකම දෙයක්. හරි. නෑ. පිට කවරෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂා. ඒ වගේ තමයි very good පුතා. ඒ වගේ තමයි මෙන්න මේ උඩු අපිචර්මය යටි අපිචර්මය දැන් අපිචර්ම සෛලෙ මේ පත්‍රය ආරක්ෂා කරනවා. මේ ඉනි මුදුස්තරයයි සයවර මුදුස්තරයයි තියෙනවනේ. ඔයාලට පේනවා මේ කිවි ඩොට් ඩොට් වගේක් තියෙනවා මේ කොළපාට ඩොට් වගේක් මේ. ඔය තියෙන්නේ හරිත ලබ. සාමාන්‍ය පුතේ සාක පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය කරනවානේ. කියන්නේ තමන්ගේ ආහාර නිෂ්පාදනය කරනවා ග්ලූකෝස් හදන. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියන්නේ මොනවද අමුද්‍රව්‍ය කියලා? ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ්. very good කාබන් ඩයොක්සයිඩ් ඕනි තව හිරු එළිය. හිරු එළිය ඕනි හිරු එළිය ශක්ති ප්‍රභවය අමුද්‍රව්‍ය කියලා අපි කියන්නේ නැහැ පුතේ ශක්ති ප්‍රභවය තව කාබන් ඩයොක්සයිඩ් ජලය හරිත කාබන් ඩයොක්සයිඩ් ජලය යොදාගෙන සූර්ය ශක්තියට හිරු එළිය ආධාරයෙන් හැබැයි මතක තියාගන්න හිරු එළිය දැන් සූර්ය ශක්තිය කිව්වම එතන තියෙන ශක්ති ප්‍රභව දෙකක් එකක් තාපය එකක් ආලෝකය තාපය වැය වෙන්නේ නැහැ පුතේ ප්‍රභාසංශ වැය වෙන්නේ ආලෝකය විතරයි. එතකොට කාබන් ඩයොක්සයිඩ් ජලය යොදාගෙන සාක පත්‍රයක ප්‍රධාන ඵලයේ ග්ලූකෝස් අතුරු ඵලයේ ඔක්සිජන් දෙකක් වෙනවා ප්‍රධාන එකයි ග්ලූකෝස්. මේ ග්ලූකෝස් නිපද වෙන්නේ මෙන්න මේ හරිත ලව තුල. එතකොට මේ ඉනි මුදුස්තරයේ සයවර මුදුස්තරයේ විතරයි හරිත ලව තියෙන්නේ. මේ උච්චාරමේ උඩු අභිචාරමේවත් යට නැහැ. ඉතින් ඔයාලට හිතෙනවද ඒ දෙකේ විතරක් හරිත ලව තියෙන එකේ වැදගත් වෙන්නේ මොකද්ද කියලා? දැන් මොකද පුතේ මේ හැමතැනම හරිත ලව තිබ්බොත් සාක පත්‍රෙන් හිරු වලින් හරි ප්‍රයෝජනයක් ගන්න බෑ. එහෙමනේ දැන් ඔයා පාඩම් කරන්න ගියාමත් මේසේ ඉස්සරහට පොත් ටික ඔක්කොම දාගෙන පාඩම් කරන්න ගත්තොත් ඔයා කරන පාඩමේ වැඩක් වෙන්නේ නැහැ. ඒවා දැනගන්න පයක් හෝ දෙකක් මෙන්න මේ විෂය මම අද පාඩම් ගණිතය නම් ගණිතය විද්‍යාව නම් විද්‍යාව. ගණන් පාඩම් කරන්න එපා හදන්න. රයිට්. විද්‍යාව ඉංග්‍රීසියෙන්.
ඒ වගේ දැන් මෙයා උච්චාරණය කරනවා දුවපිචාරණය යටි අපිචාරණය දෙකම අපිචාරණය ආරක්ෂාව දෙනවා. ඉනිමු දුස්තරයි සයවර මුදුස්තරයි දෙක ප්‍රභා සංශ්ලේෂණ. ඒ දෙන්නගේ වැඩේ ප්‍රභා සංශ්ලේෂණ. ඒක හරියටම සිද්ධ වෙන්නේ. දැන් අපිට හිතා ගන්න බැරුණාට වන් සාකදේවලත් ඒ අනුවර්ත මෙයා මේ දෙන්න ආරක්ෂාව දෙනවා. මේ දෙන්න ප්‍රභා හරියට කර්මාන්තශාලාවක සිකියුරිටි ආරක්ෂා කරනවා. ඇතුලේ කාර්ය මණ්ඩලෙ නිෂ්පාදනය. ඊගාවට මේ තියෙන්නේ මේ පූටිකාව. අපි දන්නවා මේ පූටිකාව ගත්තොත් පූටිකාවේ දෙපැත්තම මේ පාලක සෛල දෙක. මේ තියෙන මේ පාලක සෛල. මේ පාලක සෛලයේ පුතේ හර්තලව තියෙනවා. පාලක සෛල කියන අදහසෙන් දැන් වඩ වෙනවා මේ වෙලාවේ පූටිකාව ඉවර වෙලා. කට විවෘත වෙලා. මේ දැන් මෙතන පූටිකාව වැහිලා ගිහින්. සාමාන්‍ය පූටිකාව මේ ඇරෙන වැහෙන එක වෙන්නේ මොන වගේ? දැන් වැහිලා ඇත්තේ මොන වගේ වෙලාවද? ප්‍රභා සංශ්ලේෂණේ වේගෙන්ම වෙන වෙලාවට පුතේ මේ පූටිකාව ඉවර හොඳට ඇරලා තියෙනවා. මෙන්න මේවා. මේ පින්තූරේ වගේ හොඳට ඇරලා තිනවා ප්‍රභාස වේගයෙන් විතර. හිමෙන් අඩුම වෙලාවට මේක වැහිලා යනවා. ඒ පුතේ ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ඕනේ ඔක්සිජන් ජල වාෂ්ප පිට වෙනවා. මේ විවරය හරහා තමයි පිට වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණ වේගවත් වෙනකොට ඔය වායු හෝමාරු වැඩි වෙන්න මේ විවරය විශාල වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ නැති වෙලාවට මේක වැහෙනවා. කොට දැන් හැබැයි මේක වැහෙන්න මේ පූටිකා විවර ක්‍රියාත්මක වෙන්න බෑ. මේ පූටිකා විවර ක්‍රියාත්මක නම් මෙයාට ශක්තිය ඕන. මෙයාට ග්ලූකෝස්. ඒ ග්ලූකෝස් අවශ්‍යතාවය හදාගන්න තමයි මේවා හර්තලව. ඒකට දැන් ඔයාලට පේනවා එතන එයාගේ සාකදේහි වෙන කාර්යය හරියට කරගන්න මෙයා ආහාරය උඩට පූටිකා නැත්නම් පාලක සෛල පාලක සෛල පූටිකාවේ ප්‍රමාණය අඩු වැඩි කරනවා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ වේගය යන යා ඒක පාඩම්. දැන් අපිට පේනවා සාක පත්‍රයක් ගත්තා. සාක පත්‍රයේ එක එක අපිචර්ම සෛලින් වෙන කාර්යය අපි දැක්ක එක කාර්යයක්, නිමුදුස්තුලින් කාර්යයක්, සයවර මුදුස්තරෙන් තව කාර්යයක් මේ විදිහට වෙන්නේ. ඊගාවට අපි දන්නවා සාක දේහයක් ගත්තොත් පුතේ සාක දේහයක මම ඔබට කලින් කතා කරා තව සෛල ගත්තොත්. මේ අපි ගන්න සාක දේහ මේ තියෙන්නේ සෛලම පටකයේ සහ ෆ්ලෝයම් පටක. මේ තියෙන්නේ සෛලම් පටකයේ මේ පැත්තේ ෆ්ලෝයම් පටක. මේ සෛලම් පටකයේ තුල පුතේ තියෙනවා ඔව් මොකද්ද? ඒක අකුල් විතරක් දික් කරන්න බෑ නේද? පුතේ ඔය මයික් එක මියුට් කරගන්න කවුරු හරි පුළුවන්. පුතා ඔය මයික් එක මියුට් පුතේ මේ පන්තියේදී මොකද මේ මම මයික් එකක්වත් මියුට් කරලා නැහැ හේතුව ඔබට මගෙන් ප්‍රශ්න අහන්න අවශ්‍යතාවය තියෙන හින්දා ඔබට ඔයාලයි ගෙදරදී ඉන්නකොට මයික් ටික මියුට් කරගන්න මොකද අනික් අයට බාධා වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳේ හරි. ඔබට මේකත් තව විනාඩි 10කින් විතර ඩිස්කනෙක්ට් වෙයි ආපහු ලොක් වෙන්න. එතකොට හරි ඈ. හරි. හොඳයි. මේ බලන්න. එහෙනම් අපි කතා කරන් ආපු තැනට ගියොත් මෙන්න පුතා අපි කතා කරේ මේ සෛලම් පටක. මේ දිනේ සෛලම් පටකේ. සෛලම් පටකේ කියන්නේ සෛල වර්ග 4ක් තියෙනවා. දැන් අපි 11ට ගියාම ඉගෙන ගන්නවා වාහිනී, වාහකාභ, සෛලම තන්තු, සෛලම් මුදුස්ත්‍රිය පටක සෛල වර්ග 4ක්. මේ හතරනොත් කාර්යයන් 4ක් වෙන්නේ. අපි දැන් කියමු මේ සෛලම කියන පටකයෙන් වෙන්නේ පොදුවේ සාක මුලේ මූල කේශ වලින් උරා ගන්නා ජලය සෙසු කොටස් වෙත පරිවහණය. මූල කේශයෙන් උරා ගන්න ජලය සෙසු කොටස් වෙත පරිවහණය නොවේ මෙයාගේ කාර්යය වෙන්නේ. ඊළඟට මේ ෆ්ලෝයම් පටක. ෆ්ලෝයම් පටකේ කරන්නේ පත්‍රයේ නිපද වෙන ආහාර. කියන්නේ ග්ලූකෝස් අර ප්‍රභා සංශ්ලේෂණයේ නිපදවන ග්ලූකෝස් සාකයේ සෙසු කොටස් වෙත පරිවහන. කොට මෙන්න මේ කියන ක්‍රියාවන් සාකයේ තුල ජලයේ පරිවහනය, ඒ වගේම සාකයේ තුල ආහාර පරිවහන කාර්යය මෙන්න මේ සෛලම සහ ෆ්ලෝයම කියන පටක වලින් කරනවා. කොට මේ තියෙන පුතේ සාකයක රූට් එකක් මුල. දැන් මුල අපි නිකන් දැක්කට මුලේ හොඳට බැලුවොත් ඔබට මේක පුළුවන් වෙනවා සාමාන්‍ය අබෑට ටිකක් එහෙම දෙත පුළුවන් කෑල්ලක තියලා පුංචි දවස්වල පරීක්ෂා කරලා අන්වීක්ෂයෙන් බැලුවොත් මේ වගේ චූටි කෙඳියේ. මේ අන්වීක්ෂයකින් මේවට මූලකේශ කියනවා. මේ මූලකේශ තියෙන පුතේ පස් අංශු අතර. මේ පස් අංශු වටේට පස් අංශු අතර. එතකොට පස් අංශු වල තියෙන ජලය සහ ಖನಿජ ලවණ අවශෝෂණය කරගෙන මෙන්න මේ සෛලම් පටකෙට පිටින් පුරාගෙන මේ විදිහට සෛලම් පටකෙට මෙයා දැන් ඔබට පේනවද සාක සෛලයක තියෙන සෛල වර්ග කීපයක් අපි කතා කරා. නැවත කිව්වොත් ඩිම්බ සෛල, පරාග සෛල ඒගොල්ලෝ ප්‍රජනනකාරයෙන් ඩායක. මේ ඩිම්බ සෛලයි පරාග සෛලයි තමයි බීජයක් ඇතුළත ප්‍රජනනය කරන්නේ.
ඊළඟ පත්‍රයේ උඩු අභිචර්මයේ යට අභිචර්ම සෛල. උඩ සහ යට අභිචර්ම සෛල ආරක්ෂාව කරනවා. ඊගාට ඉනි මුදුස්තරයේ සයවර මුදුස්තරයේ මොකද කරන්නේ? ඒ දෙන්න එකතු වෙලා ආහාර නිෂ්පාදනය. පාලක සෛලයේ කරන්නේ පූටිකාවේ ප්‍රමාණය අඩු වැඩි කරලා අර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය වායු මාරු හොඳින් සලස්ද කරනවා. ඊගොඩ සෛලම් පටකයේ ජලය පරිවහනය කරනවා, ෆ්ලෝයම් පටකය ආහාර පරිවහනය කරනවා. මූලකේශ khනිජ ලවණ සහ ජලය උරාගෙන එතකොට සාක දේහේ තනි වුණාට අර සෛල ටික ඔක්කොම එකතුලා තමයි මේ කාර්යය කරන්නේ. පා හිතන්නකො නිකන් දැන් අපි වගේ අපේ සර්ලා මිස්ලා වගේ නේද, ගුරුවරු වගේ දොස්තරලා වගේ දවසක් ස්ට්‍රයික් කරොත් එහෙම එක සෛල වර්ගයක් උච්චර්මයේ කියන අපි බෑ ස්ට්‍රයික් අද ආරක්ෂාව මූලකේශ කියන ජලය අවශෝෂණය කරන්න. ඒ හින්දා මතක තැන මේ චේන් එකක් විදිහට මේ දාමේම ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිත් එහෙම තමයි නේද? අපි එකතන බිඳ වැටීමේ ෂෙඩ් එකෙන් තෙල් ටිකෙන් නැද්ද අපි රටක් බිඳ වැටෙනවා. ඒ වගේ තමයි පුතේ මේක. එතකොට මේගොල්ලෝ මනා සංවිධාන මට්ටමක් තියතර සාකදේහි අපි ගත්තත් සාකදේහි මනා සංවිධාන මට්ටමක් තියෙන හින්දායි මේ සාකදේහය තුල ජීව ක්‍රියාවන් ටික හරියට සිද්ධ වෙලා තියෙන්නේ. රයිට්. අපි යමු ඉක්මනට අපේ ටියුට් එකට. මෙන්න මෙතන. මේ බලන්න. අපි කතා කරේ සාකදේහි සෛලීය සංවිධානය. හරි. මෙන්න පරාග තියෙනවා. මේ හරිනේ අභිචර්මීය සෛල. මේ යට තියෙන අභිචර්මීය සෛල. ඉනි සෛල මේ තියෙන මුදුස්තර සෛලම. මේ ඉනි මුදුස්තරේ මේ සයවර සෛල තමයි යට තියෙන්නේ. ඊගාට මේ පූටිකාව තමයි දෙපැත්තේ පාලක සෛලයේ මේ සෛලම ෆ්ලෝයම මූලකේශ. මේවන් සාක දේන හඳුනාගති සෛල මගින් ඉටුවන ක්‍රියාවන් පහත ආකාර දැක්විය හැකියි. පරාග සෛල, දිබ්බ සෛල, අභිචර්ම සෛල, ඉනි මුදුස්තරය, සයවර සෛල, පාලක සෛල, සෛලම සෛල, ෆ්ලෝයම මූලකේශ. right. ඉක්මනට දැන් ඔයාලට මතක විදිහට ඉක්මනට ඉටුවන ක්‍රියාවන් ටික ලියාගෙන යන්න පුතේ. ටියුට් එක නැති අය මේක දිහා බලන්න ඉක්මනට ලියන්න යන්න. ඉක්මන් කරන්න. හරි නේද පුතා? right. මම හිතනවා ලියලා ඉවර ඇති කියලා. මේ බලන්න.
පරාග සෛල මොකද්ද පුතේ පරාග සෛලයට වන ක්‍රියාව? පරාග සෛලයට වන ක්‍රියාව ප්‍රජනනය. ඩිම්බ සෛලයට වන ක්‍රියාව ප්‍රජනනය. අපිචර්ම සෛල උඩු අපිචර්මයේ යටි මතකනේ මොකද්ද වෙන්නේ? පත්‍ර අභ්‍යන්තරේ ආරක්ෂාව කිව්වත් කමන්නේ. ඊට ඉනිමුදු ස්තරය ආහාර නිෂ්පාදනය තම ප්‍රභා සංශ්ලේෂණය very good පුතා. සෛවර මුදු ස්තරය ඒකත් ආහාර නිෂ්පාදන ප්‍රභා සංශ්ලේෂණ. පූටිකාවේ පාලක සෛලය පූටිකා ප්‍රමාණය පාලනය කිරීම. පූටිකාවේ ප්‍රමාණය පාලනය කිරීම. සෛලම සෛලය මොකද්ද පුතා වෙන්නේ? සෛලම මුලින් උරා ගන්නා ජලය පරිවහන. නැත්නම් ජලය පරිවහන. සාක දේහය පුරා ජල පරිවහන. ෆ්ලෝයම පාත්‍රයේ නිපදවන ආහාර පරිවහන නැත්නම් ආහාර පරිවහන. මූලකේශ පසේ ඇති ජලය සහ කණ. ජලය විතරක් ලියන්න එපා. ජලය සහ ಖನಿಜ ලවණ අවශෝෂණ. පසේ ඇති ජලය සහ ಖನಿජ ලවණ අවශෝෂණ එයාගේ කාර්යය විතරයි. නම් ඔන්න මතක තියාගන්න හොඳට. ඔන්න ඔය පරිවහන කාර්යය හොඳයි. මේ බලන්න. සර් අන්තිම එක පොඩ්ඩක් කියන්න බලන්න. පසේ ඇති ජලය සහ ಖනිජ ලවණ අවශෝෂණ. පසේ ඇති ජලය සහ ಖනිජ ලවණ අවශෝෂණ. right. හරි. එතකොට පුතා තව මිනිත්තුවකින් මේක කට් වේවි. එතකොට මේ නැවත ලොග් වෙන්න හොඳේ. හරි. මේ බලන්න. දැන් අපි ඊළඟට ගත්තොත් මිනිස් දේහයේ ශෛලීය සමිදා. මිනිස් දේහයෙන් සාක දේහය වගේ පුතේ මිනිස් දේහය ගත්තා. අපේ ශරීරය ගත්තා. අපි දන්නවා සෛල ගොඩකින් තමයි අපි සමන්විත වෙන්නේ. ඒක අපි දන්නවනේ අපේ දේහය සමන්විත වෙන්නේ සෛල ගොඩකින්. අපි දන්නවා සාමාන්‍ය අපේ දේහේ හැදිච්ච සෛල වර්ග ටික අපි දන්නවා. මොනවද අපේ දේහේ සමන්විත සෛල වර්ග තුන? අපි කියනවා ස්නායු සෛල තියෙනවා. අස්ථි සෛල. අපේ ස්නායු සෛල නියුරෝන වලින් අපේ දේහය සමන්විත වෙනවා. එයාට අස්ථි වලින් අස්ථි සෛල අපි ඔස්ටියෝපොරොසිස් සෛල එහෙම කියන ඊගාවට රුධිර සෛල